අද අපි කතා කරන්න යන්නේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය පිළිබඳව. H2SO4 නිපදීමේදී ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙනවා සල්ෆර් හෝ සල්ෆර් අඩංගු ලෝපස්. ආයි වාතය ඕන වෙනවා, ආයි ජලය ඕන වෙනවා. මෙතනදී සල්ෆර් හෝ සල්ෆර් අඩංගු ලෝපස් දහනය කිරීමේ ක්‍රියාවෙන් ලැබෙන සල්ෆර් ඩයොක්සයිඩ් උපයෝගී කරගැනීමේ වාතයම තවදුරටත් ප්‍රතික්‍රියා කිරීමෙන් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදව ගන්නවා. ඒ ඔස්සේ තමයි H2SO4 නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. सामान्य लेड सल्फाइड कॉपर सल्फाइड जिंक सल्फाइड लोपस निस्सारණය කිරීමේදී නිපද වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්. ඒ සල්ෆර් ඩයොක්සයිඩ් ගන්න පුළුවන් අපිට සල්ෆර් නිෂ්පාදනය සඳහා. ඒ වගේම පෙට්‍රෝලියම් පිරිපාද කිරීමේදී අතුරුපරයක් ලෙස ලැබෙන පළහරි සල්ෆර් හෝ පොළවෙන් ලබා ගන්න ගෙන්දගම් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට සල්ෆර් ලබා ගන්න ක්‍රම ටික මතක තියාගන්න. ගෙන්දගම් භාවිතයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් ගන්න පුළුවන්. පෙට්‍රෝල පිළිපාදුවෙන් අතුරුඵලය ලෙස ලැබෙන සල්ෆර් භාවිතා කරන්න පුළුවන්. ලෙඩ් සල්ෆයිඩ්, කොපර් සල්ෆයිඩ්, සින්ක් සල්ෆයිඩ් වැනි ලෝහ සල්ෆයිඩ් නිස්සාරණයෙන් එම ලෝහය නිපදවා ගැනීමේදී පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් වායුවත් H2SO4 නිපදවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී සල්ෆර් හෝ ලෝහ සල්ෆයිඩ් දහනය කළා පළමුව සල්ෆර් ඩයොක්සයිඩ් නිපදව ගන්නවා. ඊළඟට ඒ සල්ෆර් ඩයොක්සයිඩ් වායුගෝලයේ තියෙන වාතයේ තියෙන O2 සමග ප්‍රතික්‍රියාවට භාජනය කිරීමෙන් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදව ගන්නවා. ඒ සල්ෆර් ඩයොක්සයිඩ් උපයෝගී කරගැනීමෙන් තමයි අපි සල්ෆියුරික් නිෂ්පාදනය කරන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් එක නැවත වාරයක් H2SO4 වල දිය කරලා එතනින් නිපදව ගන්නවා ඔලියම්. ඒ ඔලියම් එක ජලයේ දිය කරලා තමයි අපි හදාගන්නේ අපිට ඕන H2SO4. තොර මෙතන ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම මේ ප්‍රතික්‍රියා එක එක ඉස්සරහට කතා කරනවා. සල්ෆර් දහනය කරාම මේ මතය තියෙනවා ලියා ගන්න. සල්ෆර් වාතයත් එක්ක දාන එකදී වාතයේ තියෙන O2 තමයි සල්ෆර්ත් එක්ක ප්‍රතික්‍රියා කරන. එතනින් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදව ගන්නවා. ඒ සල්ෆර් ඩයොක්සයිඩ් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒතර වාතයේ තියෙන O2 තමයි සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙන්නේ. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ වගේම මෙතන අපි උත්ප්‍රේරක භාවිතා කරනවා වැනේඩියම් පෙන්ටොක්සයිඩ් එක. වායුගෝල පීඩනය ATM එකම තමයි මෙතන අපි කර්මාන්ත ක්‍රියාවලියදී ලබා දෙන පීඩනය වෙන්නේ. ප්‍රසස් උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශක 450 වැනි ප්‍රසස් උෂ්ණත්වයක් තමයි මේ කර්මාන්ත ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ. ඒ SO3 ටික සල්ෆර් ඩයොක්සයිඩ් ටික අපි ඊළඟට දිය කරනවා අපි කලින් නිපදවගත්ත සල්ෆියුරික් තුල. එතන මෙතන මේ සමීකරණය අධිකරණ තියෙන්නේ මේ ටික එම්ම පරමාණු එකතු කරන H2යි. මෙතන සල්ෆර් එකයි මෙතන සල්ෆර් එකයි සල්ෆර් ඔක්කොම දෙකක් තියෙනවා. ඔක්සිජන් 4යි මෙතන 3යි ඔක්සිජන් 7ක් තියෙනවා. එතනින් අදා ගන්න හොලියම් එක ඔලියම් ඊළඟට සෙමින් පරිස්සමින් ජලයේ දී කිරීම තුලින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් සල්ෆියුරික්. එතකොට සාමාන්‍යයෙන් අපි මෙතන සල්ෆර් ඩයොක්සයිඩ් එක නිපදව ගැනීම ගැන කතා කරද්දී විද්‍යාගාරයේ සල්ෆර් ගෙන්දගම් කැලලක් වාතයේ දහනය කළා හදන සල්ෆර් ඩයොක්සයිඩ් භාවිතයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය H2SO4 හදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. සාමාන්‍ය විද්‍යාගාරයේ සල්ෆර් ඩයොක්සයිඩ් එක අරගෙන ඒකෙන් H2SO4 හදනවා වගේ ක්‍රියාවලියක් නෙමෙයි මෙතනදී වෙන්නේ. පළවෙනියෙන්ම අපි කරන්නේ සල්ෆර් දහනය කිරීම ක්‍රියාවලියකට ලක් කරලා ඒ සල්ෆර් ටික ගේනවා ද්‍රව අවස්ථාවට. ඒතර මෙතන කියනවා මෙන්න මේ මෙතන විස්තර ටික තියෙනවා ද්‍රව අවස්ථාවට කියන සල්ෆර් ටික තමයි මෙන්න මේ උඳුනට දාලා වීලි වාතයේ සමග ලක් කිරීමේ ක්‍රියාවලියකට භාජනය වන්නේ. හෙතනින් හම්බෙන සල්ෆර් ගත්තම ඒ සල්ෆර් තමයි නැවත වාරයක් වාතයේ තුල දහනය කිරීමෙන් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදව ගන්නෙ. ඒතකොට අපි ගියොත් එහෙම ආරම්භයේ සල්ෆර් ටික ගන්නවා ඝන සල්ෆර් භාවිතා කරනවා ඒක රත් කරලා අපි ද්‍රව සල්ෆර් ගන්නවා. ද්‍රව සල්ෆර් ගත්තම ඒක ඇතුලේ විවිධ අපද්‍රව්‍ය දක්නට ලැබෙනවා. එන්නේ අපද්‍රව්‍ය ටික ඉවත් කරලා නැවත වාරයක් ඒ ද්‍රව සල්ෆර් 1000කට දාලා ඉන්න අනතුරුව තමයි දහනය කිරීමේ ක්‍රියාවලියක් තුලින් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා කෙලින්ම ඍජුවම සල්ෆර් අරගෙන දහනය කළ සල්ෆර් ඩයොක්සයිඩ් අරගෙන ඒකෙන් නිෂ්පාදන ක්‍රියාවලියක් කරනවා නෙමෙයි. ඉස්සෙල්ලාම ඝන සල්ෆර් රත් කරලා ද්‍රව සල්ෆර් අරගෙන ඒ ද්‍රව සල්ෆර් තුල තියෙන විවිධ දූෂක කොටස් ඉවත් කරලා ඉන්න අනතුරුව තමයි මෙතන කියනවා පෙරෙනවා කියලා පෙරීම කියලා ඉන්න අනතුරුව තමයි පිසුන් ද්‍රව සල්ෆර් ගන්නෙ. ඊගස්සේ ඒක ද්‍රාවකයට 1000කට දාලා තමයි O2 මේ වාතයේ හැමුවේ දහන ක්‍රියාවට භාජනය කරලා සල්ෆර් ඩයොක්සයිඩ් ගන්නෙ.
ඔන්න ඔය සල්ෆර් ඩයොක්සයිඩ් ඊළඟ ක්‍රියාවලිය ගැන යනකොට මෙතන විස්තර කරනවා 1000කයේ අවට උෂ්ණත්වය 830ක් පමණ වෙනවාලු. මේ ක්‍රියාවලිය වෙනකොට මේ වටේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 830ක් පමණ ඉහළ උෂ්ණත්වයකින් යුක්ත වෙනවාලු. එතකොට මේ දහන ක්‍රියාවලිය වෙනකොට 1000කයේ තුල තිබෙන සල්ෆර් ඩයොක්සයිඩ් O2 හා N2 සහිත වායු මිශ්‍රණයේ විවිධ ඝන අංශු ඒ වගේ දේවලුත් මේකේ දක්නට ලැබෙනවාලු. මොකද අපි එවන්නේ වීලි වාතය. ඒක පිසුදු කරලා O2 වෙනව නෙමෙයි වීලි වාතය වෙන. උතර වීලි වාතයේ O2 තියෙන්න පුළුවන්, N2 තියෙන්න පුළුවන්, විවිධ වායු වර්ග තියෙන්න පුළුවන්. ඒ හේතුව නිසා මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ දහනය කරලා හම්බෙන සල්ෆර් ඩයොක්සයිඩ් වල විවිධ වායු ඝන අංශු අලු යනාදිය දක්නට ලැබෙනවා. උතර මේ වායු ඝන අංශු දූවිලි තිබුණොත් එහෙම අපි මෙතන ඊළඟ ක්‍රියාවර වෙන්නේ උත්ප්‍රේරක පෘෂ්ඨරා තමයි මෙන්න මේ වායු මිශ්‍රණය යවන්න ගන්න. එතකොට උත්ප්‍රේරක පෘෂ්ඨයේ මෙතන V2O5 කියන්නේ ඝන අවස්ථාවේ තියෙන උත්ප්‍රේරකයක්. උත්ප්‍රේරක වර්ගය ගත්තොත් එහෙම විෂම ಜಾති උත්ප්‍රේරකයක් තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. මොකද මෙයත් වායු මෙයා ඝනයක්. එතකොට උත්ප්‍රේරක විෂම ಜಾති උත්ප්‍රේරකයක් කරන තම පෘෂ්ඨයේ දෙසට වායු වර්ග අදුශෝෂණ ක්‍රියාවලියක් තමයි සිද්ධ කරන්නේ. මේ හේතුව නිසා අපිට ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්න පුළුවන්. අර පෘෂ්ඨයේ දෙසට වෙනත් වායු අදුශෝෂණය කරගත්තොත් අපිට ඕන සල්ෆර් ඩයොක්සයිඩ් ටික අදුශෝෂණය වීමේ හැකියාව මොනවා වෙන්න ගන්නවද? අඩු වෙන්න ගන්නවා. ඒ හේතුව නිසා එම වායුන් ටිකත් එම SO2 විවිධ වායු අන්තර්ගත මෙන්න මේ සල්ප 1000කයේ තුල තියෙන ඒ වායු මිශ්‍රණ පිරිසිදු කරලා තමයි ඊළඟ ක්‍රියාවලියට එන්න ඕනේ. නම් මෙතන කියනවා තම්පත් උත්ප්‍රේරකයට බාධා පමුණුන නිසා පළමුව SO2 සහිත වායු මිශ්‍රණය පිරිසිදු කරනු ලබයි. ඊට පස්සේ තමයි ආය පාරක් වාතයත් එක්ක මෙන්න මේ සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියාවට භාජනය කරන්නේ. එතකොට මෙතන පිරිසිදු සල්ෆර් ඩයොක්සයිඩ් ඊළඟට වාතයත් එක්ක ප්‍රතික්‍රියාවට භාජනය කරනවා. භාජනය කරලා උත්ප්‍රේරක පෘෂ්ඨහරහා මෙතනින් එන්න ගන්න. උතර මේක ඇතුලේ තමයි සල්ෆර් ඩයොක්සයිඩ් එක හැදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පියවර 4ක් ඔස්සේ. උතර මේ ප්‍රතික්‍රියා ගත්තොත් මේක පත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්, ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. දිගින් දිගටම සල්ෆර් ඩයොක්සයිඩ් O2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගත්තම භාජනය අධික රත් වීමකට ලක් වෙනවා. භාජන උෂ්ණත්වයේ ශ්‍රේණික රත් වෙන උෂ්ණත්වය ගොඩක් වැඩි වෙන්න ගත්තොත් එහෙම මෙතන ඉදිරි ප්‍රතික්‍රියා තාපදායකයක නිසා ලීචර මූලධර්මයට අනුව පසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට අපේක්ෂිත සල්ෆර් ඩයොක්සයිඩ් පළදාව ලබා ගැනීම යම් ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. උතර මේක සිසිල් ක්‍රියාවලියක් සිද්ධ කිරීම අනිවාර්යයි. ඒ වගේම මේක ඉදිරි ප්‍රතික්‍රියා තාපදායක නිසා කාටුරු කෙනෙක්ට හිතන්න පුළුවන් පද්ධති උෂ්ණත්වය ගොඩක් අඩු කරොත් එහෙම පද උෂ්ණත්වය වැඩි කර ගැනීම සහ ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණය. හැබැයි ප්‍රශ්නේ තමයි පද්ධති උෂ්ණත්වය අඩු කරොත් එහෙම වායු අණු වල චාලක ශක්තිය අඩු වීම නිසා අපි අපේක්ෂා කරන ඵලදාව අපිට ලැබෙන්නේ නැහැ. ඒතර අපේ ප්‍රතික්‍රියා කාර්යක්ෂම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී ප්‍රශස්ත උෂ්ණත්වය ලෙස සෙල්සියස් 400ත් 500ත් අතර උෂ්ණත්වයක් භාවිතා කරනවා. 450 වගේ තමයි මෙතන තියෙන්නේ. ඒතර ওই දෙක අතර උෂ්ණත්වය තමයි මෙතනදී ලබා දෙන්නේ. ඊට අමතරව මෙතන පීඩනය ගැන කතා කරොත් එහෙම මෙතන අණු 3ක් තියෙනවා. මෙතන අණු 2යි තියෙන්නේ. උතර පද්ධතිය පීඩනය ගොඩක් වැඩි කරොත් එහෙම පද්ධතිය පීඩනය අඩු කර ගැනීම සඳහා ලිචර්ටර් මූලධර්මයට අනුව ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. ඒත් මේ පරීක්ෂණයක මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරනකොට ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා 99ක් පමණ ප්‍රතිශතයකින් වඩා කාර්යක්ෂම ලෙස ඉදිරි ප්‍රතික්‍රියා සිදු වෙනවා ATM එකක් වැනි වායුගෝල පීඩනයේදී. ඒ නිසා අපි මෙතනදී ඉහළ පීඩන භාවිතා කරන්නේ නැහැ. ATM එක පීඩනය තමයි මෙතනදී භාවිතා කරන්නේ. එතකොට අපිට ඕනේ ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම සඳහා. මෙතන මවුල අනුපාතය ගත්තොත් එimhe දෙකට එක මවුල අනුපාතයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මවුල දෙකකට O2 මවුල එකක් අවශ්‍ය වෙනවා. SO2 මවුල එකක් ගත්තොත් O2 මවුල අවශ්‍ය වෙන්නේ 0.5. එහෙනම් අපි මෙතන කරන්නේ වැඩිපුර O2 ලබා දෙනවා. වැඩිපුර O2 ලබා දෙනකොට ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වීමකට ලක් වෙනවා. හැබැයි ගොඩක් වැඩිපුර O2 දුන්නොත් එimhe මෙතන ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියේ උත්ප්‍රේරක පෘෂ්ඨයේ ක්‍රියාවලියේදී ඒ වැඩිපුර O2 හමුවේ සල්ෆර් ඩයොක්සයිඩ් අදුශෝෂණය වීම හැකියාව අඩාල වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් වැඩිපුර O2 ලබා දෙන්නේ නැහැ. යම් ක්‍රමානුකූලව තමයි මෙතනදී O2 වැඩිපුර ලබා දීමක් සිද්ධ කරන්නේ. ඊළඟට මම මෙතන කිව්වා මෙතන තාපදායක ප්‍රතික්‍රියාවක් මේක ඇතුලේ සිද්ධ වෙන්නේ. එතකොට උත්ප්‍රේරක පෘෂ්ඨය හරහා එක පියවර 4ක් ඔස්සේ උෂ්ණත්වය පාලනය කිරීම ක්‍රියාවලියක් තුලින් තමයි සල්ෆර් ඩයොක්සයිඩ් නිපදවා ගැනීම සිද්ධ කරන්නේ. උතර මෙන්න මේ ක්‍රියාවලිය තුලින් තමයි පියවර 4ක් ඔස්සේ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ.
ක්‍රියාවලිය හතරක් ඔස්සේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා උත්ප්‍රේරක පෘෂ්ඨය හරහා. එතකොට තුන්වෙනි පියවරේදී හැදෙන සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් එක අපි කරන්නේ සිසින ක්‍රියාවට භාජනය කළා සල්ෆියුරික් නිෂ්පාදනය සඳහා භාවිතා කරන බෑ. ප්‍රශ්නේ තමයි මෙතනදී 100%ක්ම සල්ෆියුරික් නිෂ්පාදන ක්‍රියාවලියක් එතනදී වෙන්නේ නැහැ. යම් සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ප්‍රමාණයක් හානි වීමකට ලක් වෙනවා. ඒ ටිකයි හතරන තුන්වෙනි පියවර ලබා ගන්නා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් අපිට 100%ක්ම H2SO4 බවට පරිවර්තනය කරන්න විදියක් නෑ. ඒ හේතුව නිසා යම් H2SO ප්‍රමාණය පරිවර්තනය කරන බවට පරිවර්තනය කරනකොට යම් සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ප්‍රමාණයක් හානි වීමේ ක්‍රියාවල ලක් වෙනවා. ඒ හානි වෙන ප්‍රමාණය හානි වන ප්‍රමාණය ආයි පාරක් හතන උත්ප්‍රේරක කුටීරයට ඉවලා ඒක ඇසුරෙන් ආයි පාරක් ඒක භාවිතා කරමින් ආයේ සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් එක නිපදව ගන්නවා. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ගත්තම ජලය දිය කරන්න ගියාම මේ ප්‍රතික්‍රියාව අධික තාපදායක ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. හේතුව නිසා අපේ සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ඍජුවම කෙලින්ම ජලය දී කරොත් එම අපිට විශාල සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් වායු ප්‍රමාණයක් අපතේ යාමකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජලය දිය වෙනකොට අධික තාපදායක ක්‍රියාවලියක් නිසා ජලය හොඳින් දියවීමට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ මෙතනදී හදාගන්න සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ටික අපි කලින් හදාගත්ත H2SO4 තුල සාන්ද්‍ර H2SO4 ඒක තුල අපි දිය කර ගන්නවා. එතකොට ඒ සාන්ද්‍ර H2SO4 තුල සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් එක දිය කරගත්තට පස්සේ මෙතනින් අපිට නිපද වෙනවා ඔලියම් හැදෙන්න ගන්නවා. ඔලියම් කියන්නේ H2S2O7. මෙන්න මේ ඔලියම් එක පරිස්සමෙන් ජලය තුල ද්‍රාවණය කරමින් සෙමෙන් දිය කරමින් සාන්ද්‍ර H2SO4 නිපදව ගන්නවා. ওই ක්‍රියාවලිය තුලින් තමයි සල්ෆියුරික් අම්ල නිෂ්පාදන ක්‍රියාවලිය අපි සිද්ධ කරන්නේ. උතර සල්ෆියුරික් අම්ලයේ ප්‍රයෝජන ගත්තම ෆොස්ෆේට් පොර නිෂ්පාදනයේ භාවිතා කරන්න පුළුවන්. ඇමෝනියම් සල්ෆේට් පොර නිෂ්පාදනය වායු වියලීමට Cl2 වගේ වායු බැටරි ඇසිඩ් නිපදවීමට භාවිතා කරනවා. සායම් පුපුරන ද්‍රව්‍ය ඖෂධ නිපදවීමට සල්ෆියුරික් භාවිතා කරනවා. ඔයනි ක්‍රම ප්‍රයෝජන කීපයක් සල්ෆියුරික් අම්ලයේ භාවිතය අපි ප්‍රයෝජනට ගන්නවා.